මේ කමතහන් ලබා ගැනීම අවශ්‍යයි කියලා කර්මස්ථාන ඉල්ලා සිටීමක් කරනවා. දැන් මේකේ අපි හොඳට තේරුම් අරගන්න ඕනේ. අද තියෙන සම්ප්‍රදායක් තමයි කර්මස්ථානාචාර්යවරයා කර්මස්ථානය කියලා ගැනීම. ඒ නැත්නම් අපිට සමහර කර්මස්ථානයක් හම්බෙන්නේ නැහැ කියලා හිතයි. දැන් මේක හොඳට තේරුම් අරගන්න ඕන දෙයක්. කලින් කාලේ එකේ සම්ප්‍රදායයන් හට ගන්නවා. ධර්මයේ විග්‍රහ කරලා දුන්නාම ඒ ධර්මයේ තුලින් ඒ ධර්මයේ හරේ සාරාංශයක් වශයෙන් කැටි වෙලා වදන් වල සකස් වෙනවා. ඒ සකස් වෙන වදන් වල කර්මස්ථාන. ධර්මයේ මුල් කරගෙන ධර්මයේ ගෞරව කරගෙන ධර්මයේ දුරයක් කරගෙන ධර්මයේ තුල හැසිරෙනකොට කර්මස්ථානෙ සමල්ලන. ආරින්වත් ඉලක්කතර කර්මස්ථානෙ හැම දින එකක් නෙවෙයි. කර්මස්ථාන කියලා කියන්නේ දැන් අපි ධර්ම දේශනාව කරලා ඒ ධර්ම දේශනාවේ හරිය විග්‍රහ කරනවා. අපි අර්ථවත් ඒක වරහා ගත්තා නම් ඒක අපිට ඒ කිලෝ මොකද්ද කියලා කර්මස්ථානෙ කියනට වැටෙනවා නම් ඉතින් ඒ වාක්‍යවල තම පරිහරණය කරනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් වශයෙන් ඒක අහන්ත ලැබුණා. ආරක්ෂක දී දේරුම අරගෙන ඒක වඩන්න ඕන. වඩන සමන කර්මස්ථානෙ බැරිනවා. මේ ඉල්ලගත්තාම මේ උපේර ගියක් යම් වීඩියක් දෙනවා වගේ නිදි ගියා දෙනවා වගේ ආමේක කපන් කැදෙලා ටිකක් නේ කර්මස්ථාන. ඒක එකක් නෑ ඉල්ලගන්න ඕනේ. ධර්මයේ විග්‍රහ කරලා දෙනකොට මොනින් මෙනෙහි කරලා ඒ වගේම තුලින් තේරුම් අරගන්න ඕනේ ධර්මයේ. මොකක්ද ඒ කිව්වේ? ඒ ධර්ම හරියට තේරුම් ගත්තාම විග්‍රහ කරලා විස්තර කරලා දෙන එක කෙටි කරලා හාරාන්ත කරලා පදන් වලකින් සාස්තුනහම ඒක කර්මස්ථානයි. බුද්ධිය ප්‍රකාශ කරලා තමයි දෙපළේ කර්මස්ථානයි. ඒ කර්මස්ථානේ තේරුම් අරගත්තාම අර්ථවත් තේරුම් ගත්තාම ඒ කර්මස්ථානේ තමයි වලන්න පුළුවන්. වන්නකොට මොකද ඒ කෙනෙක් පොඩි දෙන්නේ ආටත් ඒක අඩුවක් නැහැ. ඒ කර්මස්ථානේ මෙන්න මේ කර්මස්ථානය මේක වලන්න කිව්වනම් කර්මස්ථානේ ලැබිලා ඉවරයි. ඒ කර්මස්ථානේ කියපුවාම උදේ කිව්ව කර්මස්ථානේ න විග්‍රහ කරලා ගත්තාම ඒ කර්මස්ථානේ සම්මත වන්නකොට මාර්ගය වැඩෙනවා. ඒක අර මේකේ කැමතින සාම්ප්‍රදායික ක්‍රම. හරියට ගුරුවරයාගෙන් ගෝලයට දෙන කැමතිනව ජෝතිෂ ශාස්ත්‍ර වැනි ශාස්ත්‍රවල එහෙම නම් ඒක කැප කරලා දෙන විදිහ ක්‍රමයක් තියෙනවා. මේ ගුරුවරයාට කැපයි කියන. මේ බුදුදහම එහෙ පාරවල් සංගල කාරවල් බාධා දීලා නැහැ බුදු ගන්නවා. එකම හාමුදුරුවෝ දුන්නේ. සැරියුත් මොගලන් දෙනමටත් බාධා දෙන්නේ නැති මේ ශාසනේ බුවාගේ කෙතොල්ලෙකුට දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. මේ දේවරාත්‍රි දෙව්දාතිරුන්ගේ. එයා කෙනෙකුට මේ ශාසනේ වර්ධිලා නැහැ. මගෙන් පස්සේ මෙන්න මේක වායි උඹටයි මේ අවසර පදින්න කණ කෙනෙකුට ගඩ වේවා කියලා ඒරා ටිකක් මේ බුද්ධ ශාසනේ නැහැ. යම් ධර්මයක් දේශනා කළා නම් උන්වහන්සේ දේශනා කළා අප්‍රමාදව ඒ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා ආගෙන කල්යාණ මිත්‍ර සම්පතියකින් ලබාගෙන පරලෝකෝත්තර රත්යේ ඒ ලැබි මොනේ මෙනෙහි කළා දේරුම අරගෙන ඊට පස්සේ ධර්මයේ යනම හැසිරෙන්නේ. ඒ විඥානහි දේශනා ධම්මෝ යථා ධම්මෝ තථා අතෝ තථා පත්තාදී තබ්බානි. ධර්මයේ කියන හොඳ තේරුම් ගන්න. අර්ථවත් තේරුම් ගන්න. ඊට පස්සේ පිළිපදින්න. ධර්මයයි ගුරුවරයා. ධර්මයේ හරිය අහගත්තා නම් ගුරුවරයා සම්ත හම්බ වෙනවා. ඊට පස්සේ ධර්මයේ ගුරු කරගෙන ධර්මයේ ගෞරව කරගෙන ඒ ධර්ම ගෞරවයෙන් යුක්ත ධර්මයේ පුදාකාරගෙන ඒ ධර්මය ඇස්ත කරන්නේ. ඒ තමයි ගුරුවරයා. ඊළානහරි දේශනා කරන මහත් ගුරුවරයා ධර්මයේ. ඔයාලට ගුරුවරයා ධර්මයේ. තව කවුරු පුදුලියෝ මෙලෝ ගුරුවරු නෙමෙයි. කල්යාණ මිත්‍රයෝ. මහා කල්යාණ මිත්‍රයා. ඊකේ ශ්‍රාවකයන් වහන්සේලා දුම් කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයා නිසා ගුරුවරයා නෙමෙයි. ගුරුවරයා අටක් ධර්ම. කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්මය අහගන්න ලැබෙනවා. ඉතින් බලතෝ බෝධක පත්‍ය කියන එතනින් සිද්ධ වෙනවා. ඒ පත්‍ය ලැබුණාට පස්සේ තමා සප්පල් හරෝ දිනා ඉදුලි ඔක්කොම. යෝනිසෝ මනසිකාරී කියන්නේ සමාධි කරගත්තේ නොයි මෙහි කරලා අර්ථවත් තේරුම් ගන්න කම්ම කරනවා. ධර්මාලාරු ප්‍රතිපත්තිය ලැබෙන්නේ තමයි. ඒක අවුල කරන එකක් නෙමෙයි. සාධර්ම ශ්‍රවණය කරගන්නවා කල්යාණ මිත්‍ර සම්පත්තිය දරක් ලැබෙනවා. බුද්ධිය සමාධි ලැබුණ සෙනෙහේව මේ ලැබුණු මොහොත ඉරුම් අරගෙන අප්‍රමාදව හේතු කරලා මම කළා අවබෝධය ලබා ගන්න ඕනේ. ධර්ම අවබෝධය කරගන්නට තමයි මේ දේරුණාට ලැබුණු වාසනාවත් අවස්ථාවේ ශ්‍රේණිය ගන්නවා කියන ඒ ආකාරයෙන් කරීද ප්‍රේණියකට තමන් තුළ ඉතින් ඔක්කොම ලැබෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය බුද්ධි දේශනා කරනකොට කාටත් ලැබෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තේරුම් ගන්නට අපි අර උදේ කර්මස්ථානය දුන්නා. ඊවතාවක් සද්දායන කේවා. ඉතින්
මටද හැම දිනාටද රාග බන්ධන අනාතයි. රාග බන්ධන නිරෝධ වේවා. එතකොට අපි ගත්ත එකකින් කර්මස්ථානය. දැන් රාග බන්ධනය යෝග තෝර ගන්න ඕන. කර්මස්ථානය ලැබෙන්නේ එතකොට. මටද හැම දිනාටද. ඒ කියන්නේ මේ තමයි මෛත්‍රී කර්මස්ථානය සහ විදර්ශනා කර්මස්ථානය කියන දෙකම අඩංගු කර්මස්ථානය. ධර්මය අහලා තේරුම් ගත්තට පස්සේ අපි දකිනවා රාග බන්ධන කියන්නේ මොනවද කියලා හොඳට තෝරා ගන්න ඕනේ. කාම රාග, රූප රාග, අරූප රාග කියලා ලෝක සත්‍යය රස සැකරන්නේ. හේතුවේ කාරණා හතරක් තියෙනවා. කාම රාගයයි, රූප රාගයයි, අරූප රාගයයි. කාම රාගය බෙදෙනවා වස්තුකාම, තේසකාම කියලා කොටස් දෙකකට. ජීවවල ඉඩ කරන් යාන වාහන, අමුදරු, හරකපාන, මිල මුදල්, වතු පිළි, ගේදොර මේ සියල්ලම වස්තුකාම. මේ වස්තුව කෙරෙහි හරි වටිනා දේවල් කියලා කාමාපාදී බැඳුනොත් ඒ බැඳීම නිසා ඔහුට තියෙනවා ඒකත් කරලා ඉන්න බැරි මානසිකත්වය. ඒක හරි වටිනවා, ඒක මට ඕන. ඒක මගේ කරගන්න ඕන, ඒක මම කරගන්න ඕන. මම වගේ කියන දේ අලං කරලා ඒක තියා ගන්න ඕනේ. ඒක අනිකට හැම කරලා බෑ. මේ ආදී වශයෙන් විශාල බැඳීමක් ඇති වෙලා ඒක සීකරන්න වටිනවා කියන මූලාවෙන් සීකරන්න ඒ වස්තුන් අත්තරින්න බැරුව යනවා. ඒ හරියට මහා වටිනා දේවල් කියලා හිතාගෙන ඒව තුළ හිර බැඳගත්තාම ඒකෙන් ඇති වෙනවා එක්තරා කාමයක්. කාම කියන්නේ මොකද කියලා ඉස්සරහ තෝරා ගන්න ඕනේ. අර කියන්නේ නිවන. අමෘතය. අම හේකර දානවා නම් පහත් දානවා නම් යම් කිසි වැරදිලකින් අම කියන එක තමයි කාම කියන්නේ. ඒ නිවන පැත්ත යන පැත්ත අයින් කරලා ලෝක පැත්තවල වදිනකොට ලෝකේ පහත් පැත්ත නිවන උසස් පැත්ත. උසස් පැත්තට යන්නේ ඉදොදී පහත් පැත්තට ඇදලා දමනවා නම් අමක්ෂය කරනවා ඒවා කාම වෙනවා. කාමයෝ උළුවාගේ, කාමයෝ මදවාගේ, මේ ආදී වශයෙන් කාමයෝ අසුචි වාගේ මේ ආදී ඔයක ආකාරයෙන් පහත් වෙලා අලකා පුරුදෙන්න ඕනේ. කාමයන්ගෙන් කවදාවත් හොඳක් වෙන්නේ නැහැ. වස්තුන්ගේ හිත බැඳගෙන, අවුදරුවන්ගේ හිත බැඳගෙන, නැහැදෑයින්ගේ හිත බැඳගෙන, දීපවල වලට හිත බැඳගෙන, ගෙවල් දොරවල් වලට හිත බැඳගෙන ඉන්න පුද්ගලයාට නිවන දකින්න අමාරුයි. ඒ ඇයි ඉස්ලාම් මිලු කරාට ඉපා කියනවා හැමන්නේ. දෙලිට ඉදුකම් ඉදු කරන්න ඕනේ බැඳේ දෙයක්. මේක ඇත්තට වෙන්න. බැලුණාට පස්සේ මම කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ. මම කරගන්න, මගේ කරගන්න ගියාට පස්සේ කෙලවරක් නැති ප්‍රශ්නේ. මේ නිසා විසිප්තභාවයටපත් වුනහම නම් ආසාවක් අත්හැරෙන්න වැලි දීන්න තියනවනම් නිදෙන්න බෑ, අතරින් වෙන්න බෑ. කාම වාසුම ලොකුයි. අනිතකොට ඒවට කියනවා වස්තුකාම. ඕනිසා ඇති වෙනවා කෙලෙසන ධර්ම. හිත කෙලසනවා. හරිද? රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් තමයි කෙලෙසෙන්නේ. ඊවර රාගයෙන් හත් වෙලා වැදුනහම රාගයෙන් හත් වෙවි ආස්වාදයෙන් මත් වෙලා ඒවා ඉන්නකොට අන්න ඇති වෙනවා ක්ලේශකාම. ඒවට විරුද්ධ ඒවා කතා කරමින් දුෂ්‍ය මානසිකත්වය ගොඩනගාගෙන ඒ තුලම ඉන්නවනම්, ඒ තුලම තරණ කර ඉන්නවනම් ඔහුට නිවන ඈත වෙනවා. නිවීමට බෑ, සැනසීමට බෑ. ඒවල් කියන. අන ක්ලේශ රාමය. මුලාව නිසා තේරුම් ගන්න බැරුව, හරි වටිනා ලෝකයක් කියලා හිතාගෙන ඒ දෘෂ්ටි අත්හැර ගන්න බැරුව ඒක වැඩිනවා නම් ඒක මෝහසහගත ක්ලේශයක්. රාගසහගත, ද්වේෂසහගත, මෝහසහගත ක්ලේශෝ මාර්ගත්තාම අන්න ඒ නිසා අමහෙවත් නිවන ක්ෂේත්‍ර කරාවන ඒකට යන්න දෙන්නේ නැහැ. පාත්‍ර දම ලෝකෙම උදස් කරලා හිතර ගන්නවා. මේ රාගහම වෙනවා ක්ලේශකා. දැන් මේ ඔක්කොම වැඩි මේවට බැඳුනොත් තමයි දිවන් මාර්ගට යන්න බැරි. යන්තනක බැඳලා කනුව කරලා බැඳලා තිබන බැඳීම නිසාම කනුවේ අහක යන්න බෑ. ලෝකේ කනුවක් වගේ නම් ඒකේ බැඳෙන කාම වෘත්තිය ඒක ආයෙ මතේ බැඳෙන එක ඒක බැඳ ලන්නු. ඔය ළඟේ බැඳිලා ඉන්න තාක් කල් අපිට පුළුවන් කමක් නැහැ ඒකෙන් අහක් වෙන්න. එහෙනම් මෙන්න මේ බඳන කැපෙන්න ඕනේ. ඔය බඳන අප්‍රමාණයි. ඊදාකාර ආකාරයෙන් බැඳෙනවා. වස්තුවකෙහි බැඳෙනවා. දීපොළ ඉඩ කරන ආදී යන වාහන
මිලමුදල් ඒ වගේම අමුදරුවෝ නෑදෑයෝ හිතවත්තු මෙහෙම අල්ලගෙන හිතවත්කම් වලින් බැඳුනහම මෙන්න මේක බන්ධනයක් වෙනවා. මේ ඔක්කොම කාම බන්ධන. ඒක තව බුද්ධ බැරිදී নানা ආකාර විදිහට. ඒ වගේ බැරිච්ච අමනුෂ්‍ය ඉන්නවා. භූත ප්‍රේත පිශාච ආදී කොටස් ඉන්නවා. ඔය කාකර උපක්‍රමශීලී ඔය ලෞකික සිව් පැට ගැන දන්න ඒ විදිහේ ලෞකික වැඩවලින් කපටි මොලේ කරන වැඩවලින් ඒ ශාස්ත්‍ර විද්‍ය අල්ලාගෙන ඒවෙන් ඒ જાති අවංශව ටැංගවල වලට වඳිනවා. එහෙමත් තමයි තියෙන්නේ. අපි ඔය කියන ඉන්නා බාන්දන. ඉතින් කාන් බොන ලියා තිනවා ඉනා කාණ්ඩ දීලා කියනවා. ඉතින් කාමයන්ගේ මුසුපත් කරන කාමයන්ට වහ කරන අමනුෂ්‍ය ටික කරලා මෙහෙම බඳන කොට උත් තියෙනවා. මේවත් කාම බඳන වලට වැටෙනවා. දැන් මේ ඔය බඳන ගොඩාක් නිසා මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය කරන දේවල් තමයි ඒකට උනහම ඒවා නැగిලා ඉන්නේ. යන්තයක පිළිරු තියනවා වේලා තියෙනවා. දැන් ඔය ගී බැඳුවොත් එන්නේ මොකද වෙන්නේ? පිළිරු වලට විදුලාගේ කියන්නේ බෑ පිළිරු ගී ගන්නවා ඒ මහා ගීනක් ඇතුලේ. දුනි පොඩි ගිනි බෝලා. ගිනි බෝලකින් ගන්න ගිනි පොඩ්ඩක්. දැන් මේ පිළිරු වල නිසා ඒ ගිනි බෝලේ තිබුණ ගින්නවා දහස් ගුණයකින් කෝටි ගුණයකින් මහා ගිනි ඇවිලෙනවා. අර වතුරක දැම්මම එහෙම වතු කරලා දුවන්ද ගිනි අවුලනවා. ඒකවල බෑ දීපුර පාර. වතුර දැමට වැඩක් නැහැ. වතුර පාතු කරන්න බෑ. අපිට ජලයක් හා සමානව කරුණා මෛත්‍රී සීල ජලාශය තිබුණා නම් ඒ වගේම ලෝකයේ ආදීනව දැකලා නිවනේ ආනිසංස දකින්න ධර්මයේ ධර්ම ජලාශය අපේ එන්පතේලා තිබුණා නම් මොනවද යමක වැඩක් නැහැ. මොනබන්දනේ කියලා වැඩක් නැහැ. අවුල වань ධර්ම වෙන්නේ. අමනුෂ්‍යයර ආහාර අපිලා නැත්නම් අමුන්ට කොහොම ජීවත් වෙන්නේ? අපි දුන්න. මොන වන්දේ දුන්නා කියලා බඩර දියා කරලා දුන්නා. ඊනා බඳන් දුන්නා කිව්වට බඳින්න විදිහක් නැහැ. දාපු ගම බැදේ ගිනි කුර දැම්මහම ගිනි ගන්න දෙයක් තියෙනවා ගිනි ගන්නවා වගේ. අපි ළඟ රාග බන්ධන තියෙනවා නම් තමයි අර බන්ධන වෙන්නේ. ඒවෙන් දිශසහකට අමනුෂ්‍යව බඳිනවා. යකු බඳිනවා කියලා. අපි ළඟ ද්වේෂහකාරී ගති ලක්ෂණ තිබුණා නම් තමයි ඒවා 100,000 ගුණේ ලක්ෂ කෝටි ගුණේ වර්ධනය වෙලා සමහර දරා ගන්න බැරි මහා දුෂ්ට බුද්ධලේ බවටපත් වෙනවා. ඒවා දේශ බාන්ධන. ඒ වගේම දැයි දැයි කැටැවි මේක ආකාර දේශසහකාර අදහස් මුතු කරනවා නම් ඒ කරනවා නම් ඒ හේතුවෙන් අදංග දේශේ නැවති දුෂිතාවේ නැగిලා යනකොට ඒකට ප්‍රතිචාර වශයෙන් එන ගැටුම් ඔක්කොම එන්නේ. අපි ඒකට 100,000 ගුණේ ලක්ෂ කෝටි ගුණේ වර්ධනය කරගත්ත ද්වේෂයක් හටගන්නවා. ඒ ද්වේෂයෙන් දෙවිදෑවි යනකොට අන්න බන්ධනේ මහා සාර වශයෙන් විදීනක් හටගන්නේ. දෙලකින් හටගන්නවා. අපිට තේරුම් ගන්න බැරි මොඩකම තිබුණා ඒ මොඩට අනුසය වැඳහම මුන්ට අපි ළඟ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපේ මනස මොඩ වෙලා යනවා. මොකද ඒ රතියේ මොඩ ගතිය අපි ළඟ තිබුණොත් මොඩ ගතිය අපි ළඟ තිබුණොත් තමයි එහෙම වුණත් අරක වර්ධනය කරන්න පුළුවන්. ඒ හැම වන්දනයක්ම හැපිලා යන එකම ක්‍රමය මොකද්ද? ඊළ ආධිනව ලකින්න ඕනේ. හරයක් නැති බව. ඒ වගේම අමහේව නිවනටපත් වෙන්න, බැරි වේ ප්‍රමාද කරන, පහත් බල පස් කරන පැත්තක් බව දැනගෙන මේ ආකාරයෙන් එහි ආධිනව ලකින්නකොට ඒකෙන් අහක් වෙන හැකියාවක් ලැබෙනවා. ඒක පහ කරලා දාන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වේ ආධිනව අපි දැක් නැහැ. අපිට පහ කරලා දාන්න බෑ. පාසාස කරන්න බෑ. උලගෙන පහ කරන්න පුළුවන්, ආහෙන් වෙන්න පාස කරන්න පුළුවන්. හැබැයි උලක පාත්‍රය යන්නේ රාග දේශ මොහේ ආදීනව දැකේ නැන්නා. ඒවා එහෙම පහ කරලා දාන්න බෑ, පහ කරලා දාන්න බෑ. මාර්ගවිනී පාසාවේ මොකද්ද? රාගේ පස්සාස වෙන්න ඕනේ, ද්වේෂේ පස්සාස වෙන්න ඕනේ, මොහේ පස්සාස වෙන්න. මෙන්න මේක කළොත් නම් රාගස් වෙනවා, දේශස් වෙනවා, මොහක් වෙනවා, නිවන් දකිනවා, නිවන් ගන්නවා. නාහේ බුල කොටේ පස්සාස කරන විදිහ අරක කරන්නේ නැති. ඒ රුධිර මොට වෙලා එතන ඉන්නවා නිසා යාට කවදාවත් නිවන් මාර්ගක් හොලන්න බෑ. නිවන් මාර්ගය වඩන කෙනා පළමුවම දැනගන්න ඕන පරමාර්ථ පස්සාසය මොකක්ද? පරමාර්ථ පස්සාසය න රාග පස්සාසය, ද්වේෂ පස්සාසය, මොහ පස්සාසය. පරමාර්ථ ආසාසය මොකක්ද? ආදක්ෂයට හේතු වෙන ධර්මයක් ඇද්ද? ලෝකයේ ආදීන දැක නියෝය ආය සම්පූර්ණීකරණය. අන්න ඒක ආසාසය.
උලව කොච්චර උඩට ඇදලා ගත්තා. අපි පුළුවන් ද නිවන් දකින්න පරමාර්ථ ආසාවේ නොක. ලෝකේ අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් දැකලා අසාර වශයෙන් දැකලා නිවන සාර වශයෙන් දැකන සාන්ත්‍රණික වශයෙන් දැකන ඊටිකල්ලි දීක් කරනකොට ධර්මයේ දීකලා වෙනවා. අර ධර්මයේ ආස්වාද කරනකොට පරමාර්ථ ආසාවේ රිද්දෙනකොට නිවන් දකින්නේ නැහැ. දැන් හොඳට පැහැදිලිව තවන්න වෙනවා නිවන් දකින්න නම් ධර්මයේ ආසාව කරන්න. කාමයේ මොහොත ආසාව කරන්න. පහ කරන්න. අර ගැනීමයි පහ කිරීමයි කියන එක තමයි ආනාපාන කියලා කිව්වේ. කුමක් අරගටේට කුමක් පහ කළ යුතුද? කාරාක්ෂිත දේශක්ෂේ මොහක්ෂේ තේවත් නිවන හේතු වෙන්නේ මාකැද්ද? ඒව අරගටේ ආසාව කළ යුතුයි. ඒකට විරුද්ධ වන නිවනට විරුද්ධ වන අනතපේ ක්ෂේත්‍ර දාන්න හිතුවේ ආමේදී හිතුවේ යමක් නැත්නම් ඒක පාසාස කළ යුතුයි. උන්නේ ආසාසයයි උන්නේ වස්තාසයයි මනසේ තේරුම් අරගෙන කරනකොට අපිම දීකලා බලන්න ඕනේ. ඔක නිවන් දකින්න මගක් නෙවෙයි. ඔතනින්ම තේරෙනවා නිවන් මාර්ග ඔතන නිසා තව වෙනක නැහැ. එන ඔය ආසාසයයි වස්තාසයයිවත් ඔය ආනාපානිය තේරුම් ගත්ත කෙනාට පුළුවන්කම ලැබෙනවා නිවන් මාර්ග හොරගන්න. හොරගන්නේ මේ මාර්ග වරන්න. හුස්ම ගැනීම සහ හුස්ම හැරීම එක්තරා විදිහේ ව්‍යායාමයක්. ඒකත් එපා කියනවා හැමෝම. හැබැයි මූලික පරමාර්ථ වශයෙන් ආසාස පස්ස තෝරාගත්ත කෙනා ඊටano හරියට කරනකොට අන්න යාර අවශ්‍යතාවයක් වෙන එක දෙයක්. මොනවද? රාග, දේශ, මෝහ කියන මේ පාප ධර්ම නිසා. මෙවැනි දූෂිතාවයන් නිසා අපි තුල හටගත්ත මහා දූෂ්‍ය කොටසක් කීතජ රූපවාදී නැగిලා. ඒවා අපි කාලු කිරණ සුදු කිරණ ආදී වශයෙන් කියනවට නම් තියාගෙන. ඒවගේම කලු ධර්ම කල්ලාං කල්ල විපාකං සුඛං සුඛ විපාකං කල්ල සුඛං කල්ල සුඛ විපාකං ආදී වශයෙන් දෙන්නේ වෙනවා කලු ධර්ම කොටසක් පින්නේ. ඒවට කල්ලාං කල්ල විපාකං කියලා කලු සහ කලු විපාක කියනවා. විපාක කලුන්නේ කොහොමද? ඒක අපිට දැනෙන්නේ කොහොමද? දුෂ්‍ය මානසිකත්වයන් නිසා ඇතිකර චිතජ රූප ඒ චිත අවස්ථාව ඉක්මනවත් එකලම් බාහිර විශේෂයෙන් බාහිර ලෝකයට ඉතුලා අපේ ගතයි බාහිර වටපිටාවයි සියල්ලම වට කරගෙන. ඊටා සියුම් රූප කලාපයන් වශයෙන් රූප වාපරල වගේ පිටනවා. මේවා කලු පාට තමයි. කල්ල විපාක වල කලු විපාක වල විපාක වශයෙන් හටගන්න මේ ලෝකයේ අඳුරු පතල. යම් දවසක තමන්ට දකින්න පුළුවන් අඳුරු පතල අඳුරු හැටියේ පේන පටන් ගන්නවා. මෙන්න මේ අඳුරු පතලයන්ගේ වැහිලා තමයි අපි ඇන්ටි. මොනවා නිසාද? කාර්ය දේශ මොහ නිසා හටගත්ත දූෂිතාවය නිසා හටගත්ත. ඒ දූෂිතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් හටගත්ත චිත්තේ රූපයන්ගේ ස්වභාවය තමයි කලු කිරණ කියලා අපි කියන්නේ. කලු කලාපස්ල වාගේ කලු වලාපට වෙන්නේ මහ කලු කාලු ශක්තියක් නැහැනම් විදක් කරන සත්‍යයක් ඇති කරන අඳුරන ස්වභාවයක් අඳුරු ස්වභාවයක් ඇති කරන මෙන්න මෙහෙම දෙයක් මතුවලා. ඒකෙන් වහගෙන තමයි මේ ශරීරත් ස්වරවිතාවක් තියෙන්නේ. ඔන්නෝක දවන්නකට කියනවා ධ්‍යාන කරනවා කියන්නේ. ඔක දාන්න ඕන. ඔක නිකන් අහම්බෙන් දෙවෙන්නේ නැහැ. හේතුවක් නැතුව යමක් සිද්ධ වෙන්නේ නැහැ. කළු අඳුරක් හටගත්තා නම් කළු අඳුර හරගත්තේ හේතුවයි. ගත් හේතුව ආගේ නිසා දුෂ්‍ය වුණොත්, ද්වේෂය නිසා දුෂ්‍ය වුණොත්, මෝහය නිසා දුෂ්‍ය වුණොත්, අන්නේ දුෂ්‍ය මානසිකත්ව හේතු කරගෙන තමයි කළු අඳුර හටගන්නේ. හේතුවෙන් හරගන්නේ. එහෙනම් මේ හේතු නිරෝධ කරනකොට හර ගැනීම නිරෝධ වෙනවා. හරගත්තේ වරමුද කරන්නේ. අර ඉතින් පරණ හර ගැනීම නිරෝධයි. හැබැයි හර ගැනීම එතන පටන් නිරෝධ වුණාට හර ගත්ත කියන මොකක්ද කරන්නේ? මේක හොඳට මනසේ ජීවලා තේරුම් ගන්න ඕනේ. කර්මසාරී ගලින්ලා ඔක තේරුම් ගත්තේ නැත්නම් කර්මසාරී ඉල්ලවර වැඩක් නැහැ. සාතිරි වර වැඩක් නැහැ. දැන් යෝනිසෝ මානසිකාරින් විතෝයන් නොනේ දී කරලා හරියාකාරව. මේවා ජනිත වෙන හැටි දකින්න ඕනේ. නරක දෙයක් නම් නරකෙදි හටගන්නේ කොහොමද? හොඳ දෙයක් නම් හොඳේ හටගන්නේ කොහොමද? නරක දෙයක් අයින් කරනවා නම් නරක දෙය අයින් කරන්නේ කොහොමද? හොඳ දෙයක් වඩනවා නම් හොඳ දෙයක් වඩන්නේ කොහොමද? මොනවා හේතුතුව ඒරුම් අරගත්තේ නැත්නම් අපිට පුළුවන්කම නැහැ. ඒ විහාරය යමක් කරන්න. එයන් ගුවන් දකින්න බැරි. ඥාන මාර්ගඵලාදී උපේරි මනුෂ්‍ය ධර්ම ලබා ගන්න බැරි. ඔය ටික දන්නේ නැති නිසා. ආමුදුරෝ කොච්චර මහරහතන් වහන්සේ නමක් වුණා. කර්මතානාචාර්ය මහරහතන් වහන්සේ නමක් වුණා.
කර්මස්ථාන ඊළඟට හරියන්නේ තමල්ලක සමාගයෙන් දෙන්න උන හරිය නැත්නම්. අද වෙලා තියෙන ප්‍රශ්න. කියනකොට ජීවිතේ දරාගෙන යන පුරුද්දක් තියෙනවා. ආවල් නාමදුරන හොඳයි යාගේ කර්මස්ථානයක් ගමු. උගන්ද බලන්න. හරි ගියේ නෑ. දැන් මේකේ හොයන්න. යාගෙන් ගාමු. මේ කාගෙන් හරි හරියන්නේ නැහැ. අර්ථය හරියට තේරුම් අරගෙන සමතුල දහම් ගුරුවරයා හැගත්තේ නැත්නම්. එන්න මේ නිසා දහම් ගුරුවරයා කියලා කියන්නේ ධර්මයේ හැටියට තේරුම් ගැනීම. ඒකයි මේ විග්‍රහ කරලා දෙන්නේ. ධර්මයේ හැටියට තේරුම් ගත්තාම යමක් හට ගැනීමක් තියෙනවා, හට ගන්න හේතුවක් තියෙනවා. යමක් නැති කරලා නිරෝධ කරලා ගැනීමක් තියෙනවා, ඒක ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔය විදිහට අරස්ථානාරවලේ කරේ දේශකයන් වහන්සේ නමක් කියක් දුන්නේ නැත්නම් කොච්චර බණහුවා කිව්වා සද්දමෝ පරම දුර්ලභෝ කිව්ව දෙයට වෙන්න පරම දුර්ලභයි කිව්ව නෝ. අද්දරමේ හම්බෙලා නැහැ. කාගෙන් හරි සත්‍තරිමේ හම්බුණා නම් එයා දෙන්නලා දෙන්න ඕනේ. යමක් හටගන්නේ මෙහෙමයි. හටගන්න හේතුව මේකයි. ඒක හොරද ළඟට කියලා හිතලා බලන්න. නරක නම් නැති කරගන්නේ මෙහෙමයි. නැති කරන ක්‍රමේ. යමක් හොඳ නම් ඒක වර්ධනය කරන්නේ මෙහෙමයි. වර්ධනය කරන ක්‍රමේ මේකයි. වර්ධනය වුණොත් ලැබෙන ප්‍රතිඵලය මේකයි. මෙන්න මේ ටික ගුණ වෙච්ච. මේ ටික වර වෙච්ච. දේශනාවක් තුලින් අර්ථවත් වටහා ගැනීමට මේ දේශනාව ලැබෙන්නේ. අන්න ඒක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා වෙන්නේ. මහරහතන් වහන්සේ තමයි වගේ කියත් වැඩක් නෑ. උන්වහන්සේ දේශනා කළේ නැත්නම්. උන්වහන්සේ මොනවා? අපිට මොකද ලැබෙන්නේ? දහම් ගුරුවරයා. දහම් ගුරුවරයා ලබා ගන්න බැරි නම් මොන කර්මස්ථාන ආචාර්යවරු ළඟ පියත් කරන්නේ. යම් කර්මස්ථාන ආචාර්යවරු කියලා නම් මං අදහන්නේ ඉඳපා මෙන්න දහම් තේරුම් අරගෙන දහම් අදහම් ගුරුවරයා කරන්න ධර්ම. ඊට පස්සේ වෙයි කරා. මෙන්න මේ විදිහට කරගත්තා නම් අපිට අද හාමුදුරන්ගේ බණපොළි අහගත්තා. ආමුදෝ අපවාතුනාට එකයි සාසනහ දිනන්න වෙනවා බවට එකයි මගේ වැඩේ කරගෙන ඉවරයි. අපි ලැජ්ජ හරි ලැබුවා. දැන් මට කවුරු හම්බෙන්නේ නොගියා. දහම් ගුරුවරයා හම්බෙලා ඉන්නවා. මගේ වැඩේ කරන්නත් කිසිම අනුභවයක් නෑ. ඔන්න ඔය ටික තේරුම් ගන්න ඕනේ. ශ්‍රීතානුරු කින්වා පාප වෙලාවේදී බොහොම අමාරුවෙන් ආයාසින් දුකේවි ආනන්ද හාමුදුරු අරනවා. බුදුරජාණන් වහන්සේ උපදාන දඬන්. අනේ ස්වාමී සාරිපුත්‍ර ආවුරු පිරුණක් ගාවනේ. ශරීර හාමුදුරු පිරුණක් ගාවනේ. මේ ඔබ ආනන්දෙ මොකද? ඔබේ හිලාසන්දිය වල පිරුණක් ගාවා. අනේ නෑ ස්වාමී. ඔබේ සමාධි සංඥාවත් තරම් පිරුණක් ගාවා. ඒත් නෑ. ඔබේ ප්‍රඥායි සංඥාව වල පිරුණක් ගාවා. ඒත් නෑ. ඔබේ විමුක්ති සංඥාව වල පිරුණක් ගාවා. ඒත් නෑ. ඔබේ විමුක්ති ඥානයි සංඥාව වල පිරුණක් ගාවා. ඒත් නෑ. එනවා ඔබ මොනවා පිරුණක් ගාවද? ඔබට පාවිලා නේද? ඔබ මොනවා පාවිලා? සාරිපුත්ත තමන්ගේ වැඩේ කරගෙන සමාධි දහස් වුණා. සරදුක හාමුදුරුවෝ කෙවර කරගත්තා. ඔබේ කතාවල මිදුණා නැහැ ඔබ මොකද කරන්නේ? ඔබට කියන්නේ ඔබත් ඔබේ වැඩේ කරගෙන ඔබත් ඉන්නවා පාන්න. ඔය දුක නිදහස් කරගන්න. ඒක කතාව කරලා හිටන් ඒ වාම් කියනවා කියන්නේ නෑ නේද? ඒ පාටින් සතුරුනා ඇත්ත ඉන්න කියලා දැනගන්න. මේ අපේ පුරුද්දක් තියෙනවා ඔහොම නෙමෙයි. අර ආනන්ද හාමුදුරුවෝ ඉතලක් කිව්ව જાතියක් තමයි අපේ බොහෝ අය ඉතා. ඊට 99 නැහැ. බණ කියනකොට බණ තේරුම් ගන්නේ අන්නේ හාමුදුරුවෝ අපවතුනොත් එහෙම ආගේ බණ අහනවා. ඒක හිතේ තියෙන ඔහොම එක. එක දවසකුලයි තමන්ගේ වැඩේ කරන ගත කරන සම වැඩේ කරගන්න. මොනවාලාගේ කවන්නේ හාමුදුරුවෝ. මගේ වැඩේ හරි. ඔන්න ඔතෙන්ට එන්න අපි දැන ගන්න ඕනේ. එතෙන්ට එන්නේ නැතු වණ කියන වෙලාවෙත් ඒක පැටගිරීලා අනේ කවද්ද මෙහෙම කෙනෙක් හම්බ වෙයිද? කවදා මෙහෙම වරක් අහනද? අනේ හාමුදුරන් කාදරයක් වෙන්න එපා. හාමුදුරන් ලඩාක්ුවක් එක්ක තියක් ගන්නෑ. ඊමංගට තවද ජීවත් කරන්න පිටක් නේ වරන් දෙන්න බලන්න. ඔය යාත්‍යා හිත හිතින් දෙවි එක මොටේ ආවාලි. ඕවා හිත හිත ඉඳන්ස තමන් ගරි කරගන්නේ නැහැ. තමන්ට අවශ්‍ය දේ ලබන්නේ නැහැ. ඉතින් හැම වෙලේම බලන්න ඕනේ. ලැබෙන අවස්ථාව සෙනක් හා සමාන සීකල වටිනා සෙනක් ලැබුණා. ධර්මය අහගන්න අවස්ථාවක් ලැබුණා. මේ මොහොතෙන් අප්‍රමාදව ධර්මය අවබෝධ කරගන්න ධම්මයේ දිරුම් ගන්න. ඊට පස්සේ මට අවශ්‍ය ලබාගත්ත පස්සේ මගේ වැඩේ කරගන්න පුළුවන්. අනේ උන්වහන්සේ අධිකාරත් එහාට තව ජීවත් වෙන කම්මන්නේ බොහොම හොඳයි. එහෙම වේවා. මගේ පරමත්වය මං ඉෂ කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මෙන්න මෙතන තමන්ගේ මාර්ගවලා ගන්න අවශ්‍ය දෙය ලැබෙනවා. ඔය ටික තේරුම් අරගෙන දැක්ක ගන්න ඕනේ ඔය විදිහට. මොකද මේ කිව්වේ?
යමක් හට ගන්නවාද? හට ගන්න හේතුව මොකක්ද? යමක් නැති කලේ දුන්ද? ඒ නැති කරන්න මේ මොකක්ද? උන්වතිය කාරණාගේ තමයි තමන්ගේ ප්‍රඥය සහ පිළිතුර වී. සම්මත ප්‍රඥා තියෙනවා නම් මේ බුදුදහමකින් විඳගන්න ප්‍රඥා තියෙනවා නම් යමක් හට ගන්නවද? ඒ හටගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එක. ඒක හොඳද? හොඳ නම් ඒක වඩන්න. ඒක නරකද? එහෙනම් ඒක අත්හරින්න. ඉතින් වඩන එක වඩන්නේ කොහොමද? අත්හරින්න ක්‍රමය මොකක්ද? ඕනොකත් මට ඊළඟට දැනගන්න. ඕන ඔච්චරයි බුද්ධ ශාසනය තුලින් අහන්න දැනගන්න තියෙන්නේ. තමන්ගේ ප්‍රශ්නේ නැගිලා ප්‍රශ්නෙට පිළිතුර හම්බෙලා ඉවරයි. ඔයින් එහාට බුද්ධ ශාසනයේ තාප් දැනගන්න දෙයක් නෑ. දැන් ඔයින් එහාට මොකද නේද? ඊළඟට ඒක නෙමෙයි මම ආවේ. අපේ හාමිනේ මා කියන දේ නෙමෙයි කටයුතු කරන්නේ. මගේ රාග්ගුරුයා මහත්තයා මං කියන දේ නෙමෙයි කටයුතු කරන්නේ. එයා පිළ කරගන්න ක්‍රමයක්. ඒකට මම කහගන්න ඉන්නේ. ඔය ආදී යවන්නේ එහෙම මං හම්බෙනා ඉඳපුවා පැත්ත බලන්න. මං ඒවත් නැතිවත් නෑ. මේ බුද්ධ ශාසනය කවුරුවත් ඕවා නැහැති වෙලා. ඕවා පැවැත්ම සහ පැවැත්මේ දුර. පැවැත්ම සුදු කරන්නේ බුද්ධ ශාසනය කියන්නේ. පැවැත්මේ ආත්මෙ වෙන්න දීලා, පැවැත්මේ ආදීනව වෙන්න දීලා. ඒ බඳු පැවැත්මේ මිදිලා දුකෙන් ගහස වෙන ක්‍රමයක් නෑ. පැවැත්ම සුදු කරන්න බෑ. අඳුරු කැල්ල කරගෙන යනවා. සුදු කරන් කෙනේ හොයන්නේ. ආත්මය සුදු කරන්නේ. අඳුරු මේ අවුල් කාලේ සුදු කර ගන්න කරන්නත් බැරි කියලා හැමෝටම ගියා කාටවත් කියලා පුළුවන් කරගන්න. අය බැරි වුණාම අඟුරු සුදු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අඟුරු කළුයි අඟුරු වල හැටියට එල්ලුම් ගත්තා. ඊට පස්සේ තියලා අඟුරු සුදු කරනවා හොයලා. ඊට පස්සේ අඟුරු සුදු කරනවා හොයන්න යන සිතක් නෑ. මෙන්න මේවා අපි දකිලෝ. අඟුරු කළුයි වගේ. හැරැත්ම දුකයි. පැවැත්මේ තමයි අසහනිය තියෙන්නේ. යම් දවසක පැවැත්ම යහතනක නැද්ද? එතන අසහනයක් තියෙන්නේ හේතු නැහැ. මෙන්න මේකේ යථාර්ථයේ දැකලා යථාර්ථයේ වෙන්නඳයි ලෝකරා බුදුරයන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ශ්‍රාවකයන් වහන්සේලා ඒ වනාගෙන් අවබෝධයෙන් ධර්මයේ දේශනා කරන්නේ. ඔය පිටස්තර නෙමෙයි. ඔය කරගන්න. අපි ඔතන හිතන තමයි තේරුම් ගන්නේ. පැවැත්ම කියන්නේ මොකක්ද? පැවැත්මට හේතුව මොකක්ද? පැවැත්ම හොඳ එකක් නෙමෙයි කියලා ධර්මානුකූලව තේරුම් ගත්තා නම් ඊළඟ උට ප්‍රශ්නයක් එනවා. මේ පැවැත්ම උඩා වෙන්නේ යමකින්ද? ඒක නැති කරගන්න. මේ පළවෙනි ප්‍රශ්නේ. උඩා වෙන්න තියෙන හේතුව නැති කරගත්තාට පස්සේ දැන් දෙන්නේ උඩා වෙලත් විචාරي. දැන් ඒක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේ ඉතුරු වෙලා තියෙන එක මොකද කරන්නේ? මොනවා කරන්නේ නැති වෙලාවක් නැති. හැබැයි ඒකේ తాවකාලික ප්‍රතිකර්ම ටිකක් තියෙනවා. හදාගත දුක් විඳින්නේ නැති. මොනෝනේ හරි සාහනද හැටතරන් සහනදා ඉව එකක් දෙලා ඉවර කරගන්නකම් යමක් කරගන්න පුළුවන් නම් ඒ ටික කරගන්න. හැබැයි ඒක පස්සේ දෙවෙනි විදිහට පළවෙනි නෙමෙයි. තරාවට පස්සේ ඉන්න හොදා ගන්නවා තරාවට පස්සේ ඉන්න දේරාදුවක් දෙන්න වේත බොයනවා. හැබැයි සාධාරණ රෝගීන් බලාගෙන සාධාරණ ජරාවෙන් සුදු වෙන බලාගෙන නෙමෙයි ඒවට ප්‍රතිකර්ම කරන්නේ. හැබැයි මේ යන්තාක් යනවාද ඒ තාක් කාලේ යන්තාරම අර අමතරව ගොඩනැගිච්ච අමර පිළ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් කරන ඒ සඳහා මම මේ අවශ්‍ය කරනවා දී කරනවා මිසක් හැබැයි මේක සදාකාලික වර්ධමන ප්‍රතිකර්ම නම් මේ ලෝකේ නෑ. ඒයි අරකින් යමා කරන්න පුළුවන් නම් ඒ මට්ටමට ආන්නේ සැලරි ඒ ටික කරනවා කියලා. ඒ ටික කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මෙහෙම අපි කටයුතු කරන්න පටන් ගත්තා නම් අපිට පුළුවන් වෙනවා බුදු දහමේ ප්‍රයෝජන ගන්න. ඒතරම් දැනගත්තාම මොකද? අර කාම බන්ධන කියනවා දැනගන්න. කාමයේ හේතු වෙන කාගේ දේශයේ මෝහයේ කෙරෙහි ඇලී ගලී කටයුතු කරනකම් දෝෂේ මානසිකත්වයෙන් නිදහස් වෙන්න බෑ. අය ලෝකෙට කොච්චර සාධාරණ අසාධාරණ කරන්න හැදුවා. ලෝක යුක්ති සාධාර්ථයේ ගොඩනගන්න ඕන කියලා ඒක උත්සාහ කරන තරම් කරන්න හැදුවා. අඟුරු සුදු කරන්න හැදිනාම වැඩ කරන්න යන්නේ ඕනේ නැහැ. බැරි දේවල් කන් දෙන්නේ නැතුව ලෝකෙ හැටි දැනගන්න ඕනේ. එහෙනම් ආර්යදේශ මොහේ ක්ලේශයන් බව දැනගෙන ඒව කොතන තියුණත් අඟුරු කළු විවාගේ ඒවා දූෂිත දේවල් බව දැනගෙන ඒවා අපේ මානසිකත්වයේ තුල නිදහස් වෙන අත්‍රි ඥාන ආගාක්ෂය, දේශාක්ෂය, මොහක්ෂය නිවන එතන බව දැනගෙන
අන්න ඒක බාධා පවන්න ඕනේ. ඒක පරිවාර වශයෙන් තියෙන කේද වස්තුකාමිය ලෝකෙ දිනවන. දේපොළේ කරා යාන වාහන අමුතුරු හරහා බාන් මිලට දාලා අපි මේ ආදී වශයෙන් ජීවන යථා ලෝක දිනේවා අල්ලගෙන ඇල්ල බැඳලා ඉන්නවා. ඒ වගේ සාග්‍රීය සමෝහයන්ට ආදාන කරන ධර්මව දැනගෙන අන්නේ කේස රාමයන්ගෙන් අහක් වෙලා යනවනම් ඒ බාධනෙ නිදහස්තියක් දැනගෙන මෙන්න මේ බන්ධනයන්ගේ නිදහස්ය කොට කියනවා කාම බන්ධනේ නිදහස් වෙනවා. දැන් අපි දන්නා මේ කාම බන්ධන කවදාවත් අනාථයට පත් කරනවා මිසක් නිවන කරා ගෙනියන්නේ නැහැ, සනසුන් කරා ගෙනියන මාර්ගයක් නෙමෙයි. මොහොතක් කාමයේ ඇති කළා නම් ඒ මොහොතක් 1000ක් වෙන එකක්. එහෙනම් මේ මොහොතකවත් අතුරු නොකරනවා නම් ඒ 1000 නිදහස් වෙනවා. මෙන්න මේක තෝරාගන්න ඕනේ. අනික තෝරාගත්ත දවසට අපි ලකිනවා මේක මට කවුරුවක් කරලා දෙන එකක් නෙමෙයි, මා විසින් කරලා තියෙන දෙයක්. මගේ ආගේ මම නැති කරගන්න අම්ජා කවුරුන් නැති කරන්නේ කොහොමද? පාදුල රැගෙන දේශේ මම නැති කරගන්න අම්ජා අනික් මොනවා කරන්නේ? මගේ මොහේ මම නැති කරගන්න අම්ජා කවුරුවත් මොනවා කරන්නේ? ඒක මගේ කණේටක් මා විසින් කළාට එකක් නිසා අනික් විසින් කළ එකක් කළෙත් හැකියාවක් කියන එක නෙවෙයි කියන එක ගන්නවා. අපි දකින්නවා ලෝකයෙන් පිළිසන්න පසාගෙන යන ආකාර අනාථ වෙලා කරනවා මිස යථාර්ථය දැකන්නේ. මාළින්ම ගොඩේනවා ආගක්ෂය කරලා දේශක්ෂය කරලා මොහක්ෂය කරලා කිය තමයි තේරුම් ගත්තා නම් අර ඥානවන්ත දිගෙන්නට බැහැ. ඔන්න කර්මසාරය බලන් ඉස්සෙල්ලා දැනගත යුතු කර්ම. ඉතින් රාගයේ හරගන්නේ යමකින්ද? ඒකට උදව් වෙන්නේ මොනවැන්ද? ලෝකයා මොනවා කරත් මාතුරුන කියන ප්‍රාද්‍යයක් තමයි ওই දෙකම ඇති කරන්නේ. මම රාගයේ මොහොතේ මේක බැඳුණු. ක්ලේශයන් නිසා මට පහත් පාඩවත් වෙන්න හිතුවේ. ලෝකයේ තිබෙන සම්පත් තියෙනවා, ලෝකයේ තියෙන දර්ශන ශ්‍රවණ මේවා අපිට අයින් කරන්න බෑ. ඒවා ආදීනව දැනගෙන මම මේවායි තණ්හාවකින් නිදහස්ුත්තේ බැඳි නැති. ඒක මාවින් ක්ලේශ මාසතුලිය අන්න එක කරගත්තොත් මම නිදහස්. මෙන්න මේක තේරුම් ගත්තාම දකින්න පුළුවන් නිවන් දකින්නේ මොකයි කියේ මොකද කියන්නේ. නිවන් දකින්න ඕනේ තමතාවම මිසක් බාහිර ලෝකේ හදලා නිවන් දකින්න බෑ. බාහිර ලෝකේ ස්වභාවය අවදාත් එහෙම තමයි. කොයි කාලේ මේ ලෝකේ මේ ක්‍යාතේ විරුද්ධ තියෙනවා. කාමයන්ගේ මුලපත් කරවන්නේ හේත් වෙන කාම අරමුණු ලෝකේ නැති කරන්න බෑ. ඊට ආදීනව දැකලා අසාර්ථකව දැකලා ඔච්චර හැඩෙන්න දුණා. තමගේ වාසයවත් ඇරිලා යන්නේ නැත්නම් අන්නේම ක්‍රමයක් හම්බුනා නම් කාම නිරෝධය. අනේ විධාන තම දැනගන්නවා මට වැඩිලා. වැඩුනේ නැත්නම් ඇයි වැඩුනේ? මම මේව ආසාවල් වශයෙන් හිතේ හිතා වටිනවා කියලා හිතේ හිතා ඒ බැඳෙන එකයි මගේ මුලා. ඒකම අවිද්‍යාව වැඩ පිළිවෙල. අවිද්‍යාවහරක සිටිවි ක්‍රියාවදන්නේ. අන්නේෙන් අයින්ලා ඒ ආදීනෝ යලියලි සීකරන පටන් ගත්තා නම් වෙන්වීමේ අනිසංස සීකරන පටන් ගත්තා මේක ආර්ය මාර්ගය. ආර්යසත්‍යක මාර්ගයේ කොහොමද කියන්නේ? ඔන්නෝටිය කරගෙන ගියා නම් අපි යන්නේ ආර්යසත්‍යක මාර්ගය තුල ආසාව කරන ආර්යසත්‍යක මාර්ගයේ අත්දැකීම වැල් මිදීම කියන ආසාවන් අත්දැකීම වැල් මෙතන හිටේ. ද්‍රව්‍ය වස්තු පිළිගන්නවා නෙමෙයි. ද්‍රව්‍ය වස්තු දියතැඟල තියෙන්නේ. අඹුව ඉන්න තැඟල ඉඳි, දරුවෝ ඉන්න තැඟල ඉඳි. තාලා ගන්නලා දුවනවා කියන එක නෙමෙයි කියන්නේ. යථාර්ථය දැනගත්තාම මගේ කියන මමයේ කියන සැර බැරිව නතර කරනවා. විදුකම් හරියට ඉටු කරනවා. විදුකම් කරන්නේ වාකින් බුදුදහම ලෝකේ නැහැ. ලෝතර බුද්ධත්වයට පත්ලා ඉටුකලේ නැහැ. දායා දිල්ලාගෙන අදේ ඇඟිල්ල එල්ලලා හිටන් ආහුල කොමඩේ උපදාන හරියට ගස්සයි පියාණන් මේක දායාද දෙන්න කියලා යකෝ. ඒක ගිහින් මොකද හැරිත් හාමුදුරුවෝ කියන්නේ. ආරියුත් ආහුලයා මගෙන් දායාද ඉල්ලනවා. මම පියාඹව දැස්සයි. ආහුල මගේ දරුවා බවත් දායාද දෙන්න ඕනේ මම කියන දායාදයෙන් දෙලා ඉන්නේ ඇහැටි. ඉන්න බොයි ගමන කරනවා. මේ දායාද දෙන්නේ. දුන්නා දායාද. ඉතින් හැරිය. මෙතරම් ගියා. උදාහරණ දෙන්න දින දායාදී පුදා බවට ඇත්තයි මම පියා බවට ඇත්තයි. නෑ නෑ මේ ලෝකේ බියෙක් නෑ පුලෙක් නෑ කිව්වද බුදුරජාණන් වහන්සේ. ඒක දේශනා කළේ නෑ. ඒක උලව්වර ප්‍රතිපකාර කළා. ඒක ලෝකේ මාතු කරලා දෙන්න බෑ එකපාරම ප්‍රජාපති ගෝඨ වෙනහත් එහෙම මහණකුණ දුන්නා. පොඩ්ඩක් ඒ වෙල කන්නේ එහෙම දෙන්න බෑ. ඒක විදිහක් නෙවෙයි.
බෑ. ඉතින් මහාන කන්දිට බෑ. කොහොම කිව්වෙ නොදීද? නෑ ලෝකයට මේක ඇත වෙනා දින්න බෑ එකපාර දුන්නා. කොහොමද මග වෙන්නේ? එහෙම කිව්ව නිසාම තමයි ආනන්ද ආගන්දි ස්වාමීන් වහන්සේ කිව්දුන්නා නේද? ඔබ වහන්සේ නැවුව නේද? ඔබ වහන්සේට මේ කාකාගෙන් අපවස්සන කරන්නේ ඔබ වහන්සේ හැදුවා වෙදුවා නේද? ඔව් වැඩ ඔක්කොම කළා. ඉතින් මෙච්චර කරපේකේ වීරකම දෙකන්න වෙන්නේ. ඔව් ඉන්නවා කරන්නේ. මේ ආත්මයෙන් ලෝකේට ඔප්නන් වල දීලා මහානකම දුන්නා මෙතනත් එන්නලා දුන්නේ මොකද්ද? යුතුයකම් ඉතුරුන එක ලෝතරාම දුවිලත්. අනිකට මොනවා කියන්නේ? නමුත් අද වෙලා තියෙන්නේ ඒක නෙවෙයි. ඔයලා වෙනබනා කියන්නේ ගිහිලා දවස් දෙකක් ඉංගලන්ත ගිහිලා භාවනා කරන්න ගිහිලා ගෙදර ගියාට පස්සේ ඊතර ඔකෝ වල වැටෙනවා. කාගෙන් හරි දුඳු කැල්ල කරගෙන මාර්ගවල ලැබුවා කියලා අරින්න ගිහිල්ලා ඔක්කොම ටික අතට කියලා හිටා ඔය ඉනවා බිඩෝ. දෝදරා විදානහදී ඔවා කරලා ඔහොම දුන්නේ නෑ. මාන වෙලා ඉන්න පුතා හොදුව අමතාට බයිකින් ඉන්නව දැක්කොත් එහෙම වින්ද පාත කරගෙන ගිහිලා අම්මට සතර කන්න පුදක් දීපල්. ඒ අමතාට සරකපල්. මාන වෙලා ඉන්න ඔබලටත් මම ඒ අවසරයක් දීලා තියෙනවා කියන්නේ. සාල්කාරයක් දීලා අවසරයක් දුන්නා. ඉල්පම් කරන්නේ. රජ බලාපොරොත්තු වෙනවා. එච්චර ඉහළ තත්ත්වයකට ගිහිලා නෙමෙයි. මේ ගෙදර ඉඳගෙන කටයුතු ඉන්නේ කියලා නිවන් මාර්ග ඔහොදුර ගිහිල්ලා ගෙදර තියෙන අනික් කටයුතු කොහොම අත්හැරලා දාලා ඉන්නේ. දැන් ඒක මොකද ලබා තියෙන්නේ? බුදුදහම. අපි දැනගන්න බෑ බුදුදහම තියෙන්නේ. යමක යථාර්ථය දැනගෙන මුලා දෘෂ්ටි අත්හැරගෙන ඒක ඉතින් වැඩිවීමක් ඇලීමක් තිබුණා. අන්නේ ඇලීම බැඳීම දුරු කරගන්න. යුතුයකම් ඉක්ුණු කරලා ඉන්න එකක් නෙමෙයි බුදුදහම. ඔය තේරුම් ගන්න ඕන. යමකින් දැන් අපි හිතමු කසාය බොනවා. කසාය උණු කරනවා. හැමදේම කරගන්න. බොහොම ලස්සන දිටිය කරනවා. දෙදේ නිසා කසායත් බොනවා. ඇලීමක් බැඳීමක් තිබුණා. කසාය වලට පොඩ්ඩක් ඇලීමක් තිබුණේ නැහැ බැඳීමක් තිබුණේ. හැබැයි ඒක ඔකට වඩා හොඳ කරලා. අවස්ථාවයි දුක ගන්න. මෙන්න මේ වගේ. ඉතින් වෙහිලි වගේ තමයි. කනවන ආහාරයේ ඉඳගෙන හරි රෝගියෙක් දුන්නොත් ඉගෙන ගන්න බේද මේ ආදි වශයෙන් ඉඳ වස්ත්‍රේ ලෙඩ වේදනා වගේ මේවා අවශ්‍යයි. ඒවා හාම කරගන්න හොයාගන්නත් ඕනේ. ඒවා ලබා ගන්න හැටි රහසා ගන්නත් ඕනේ. ඒවල මිලමුදුලු ඕනේ. ඒ නිසා මම මේවා කරනවා මිසක් මම හොර නිසා කරනවා නෙවෙයි කියලා මම දැනගන්නවා. හොඳයි කියලා වටිනවා කියලා මම අල්ලගෙන මේක වැජබි එකක් නෙමෙයි මේක වටින්නේ නැහැ. මේවා මාගේ ගලීතු දේවල් නිසා නොකරන නිසා මේවා කරනවා මිසක් කියලා ගාතනා හිතුවේ. අන්න ආගංග හිතක ස්වභාවය. එතන බැඳීමක්. ඒක එන්නේ දැන් අත්‍යත බින්දුව. ඒක අපිට කියනවා මගේ යුතුයකම නිසා මම යුතුය කරනවා කළ යුතු දේවල් යුතුය කරනවා. මට මේක හොඳයි කියලා බැරිද නැහැ එකක්වත් මේ අර එන්නේ නැහැ කියලා දැනගන්න පුළුවන්. අන්න දහම් මග වැඩි දහම් අවබෝධයෙන් දහම් අදහස් ලැබුණා. දැන් ඒ වගේ පුද්ගලයන්ගේ අමාන්ත ලෝකේට ඉන්නකම් ජීවත් වෙලා ඉන්නකම් වැඩක් නිසා කවලක් වෙනවා. යහපතක් නිසා අයහපතක් නැහැ. කාටවත් බාරකයක් අරදරයක් නැති වුණාට හොඳයි. කොහොමද ජීවනට ලාභ හොඳ වෙන්නේ? ආදීන් දේදී මොහින් කයිදු කරලා ඒ මුලාවේ ඉන්න තාකා. අපිකින් කරන කියන හිතන කටයුතු 1000ක් වැඩි කරමින් ඉන්න වැඩක් නැතිව. වැඩක් ඇති දේවල් කියලා පිට මහා බලාපොරොත්තු ඉඩක ගන්න විශාල මුදලක් වැය කර ඉති. කාලේ මේ ධනෙ සැල්ල වැය කර හිටි. දැන් අත්‍යවශ්‍ය අවවතුහම 1000ක් ගන්න 10න් ඔව් 10කට ඉතුරු වෙන අනික ඔක්කොම අනවශ්‍ය පරිප්පු කරලා තියෙනවා. අනවශ්‍යක ඔක්කොම අතහැරපුවාම කාලයේ ශ්‍රමයේ ධනෙ සැල්ල විදුයි ඉතින් 10 15 කරගන්න. ඒ ටික අත්‍යවශ්‍ය හරි. එහෙනම් උගින් දැන් වැඩක් නැති විස්කාර වේදම් වැඩ පිළිලා අපත යන්නේ ඔක්කොම ඉවරයි. කාලයක් ඉතුරුයි, ධනයක් ඉතුරුයි, ශ්‍රමයක් ඉතුරුයි, අත්‍යවශ්‍ය දේ කරන්න ඕන තරම් වෙනවා. අන්න එතෙන්ටපත් වෙනවා ක්‍රමක්‍රමයෙන් ධර්මාවබෝධය ලැබෙනවා. ඉතින් ඔබදී කළ යුත්තේ හරියට හොඳාකාරව කරනවා. නැත්නම් විතක් කළා දාන්න. නොකලේ අවැඩට හේතු වෙන්නේ අතැගියහම යහකට මිසක් අයහපතක් නෑ.
හැබැයි රාගයෙන් සත්‍යනා දිසේ දෙවිලා මොහෙන් මුලාවිලා ඉන්න තාක්කා හිතෙන්නේ. ඒව අත්‍යවශ්‍ය වටිනාම කයිදුයි. ලැබෙනකොට උද්දම් වෙනවා. වැසෙනකොට මහා සංවේදීකමක් වෙනවා. ඇලීමයි ගැටීමයි මුලාවතුනේ ඉඳගෙන දුකින්නට අහුවෙලා ඉනවා අවිද්‍යාවේ වෙහිලා ඉන්නේ. ඔන්න ඔය ටික තේරුම් ගන්න. අපි දැනගන්න ඕනේ වස්තු ඇසුරු කරනවා. කෙලෙස් ඇසුරු කරන්නේ නැහැ. වස්තු ඇසුරු කරන්නේ වස්තු කාමයෙන් නෙවෙයි. අවශ්‍ය කරන කාර්යය ප්‍රගැනීමට බලාපොරොත්තු මිස. ඇලිලා බැලලා වටිනා දේවල් තියනවා කියන දේ ලුට්ටකින් හැදිලා නෙමෙයි. වස්තු කාම වෙන්නේ නැහැ. වස්තු නැතුවත් වස්තු කාම හටගන්න බෑ. වස්තු කෙරෙහි යම් තන්ත්‍රාගයේ කී බැලනද අන්න ඒක වස්තු කාමයි. කාමයේ දේශයේ මොහේ කියනවා චන්දරාගයේ නිසා හටගන්න ඒවා නිසා ඉතිය දේශකා. ඒවා අන්තිමේටම කවදා හරි අයහත්යේ පාතේ දෙනකොට කාමරාගී රූපරාගී අරූපරාගී කියන මේ තුනම ඉවත් වෙන්න ඕනේ. දේශේ පලාතේ කියන කෙලවර වෙන්න ඕනේ. ලා බින්දුර හැල කෙලවර වෙන්න. රාග දේශ මොහොතියන් අපුව දෙලි. ඒ ටික ඔක්කොම අයින් වෙලා ගියාන ඒ වාස්න ප්‍රමාණිකුල අන්තිමට යනවා. වස්තු කාමයන්ගේ තියෙන භව්‍ය වස්තු ආදී කෙලෙස් නෙවෙයි. ඒවට බෙන්න චන්දරාගය ඇති වුණා ඒවා කෙලෙස්. චන්දරාගය දුර වෙලා යනකොට රාග දේශ මොහොතින් තිබ්බේ එළුම් කෙලෙස් ටික දුර වෙලා ඉවරයි. මෙන්න මේකයි අපි කරගත්තේ. ඒතර මොකද වෙන්නේ? දුක දෙන යමක් හරගත්තා නම් නැගුණා නම් ඒකට හේතුව ඉවරයි. අන්න ඒක නිරෝධ වුණා. එහෙනම් අපි දැන ගන්න මොකක්ද? මට විතරක් නෙමෙයි ලෝක අත්‍යන්ත එකම විමුක්තිය විතර. සියලුම ලෝක සත්‍යයන් උදේ ධර්මයේ ගුරුවරයා තමයි. එහෙනම් මට දැන් හැම දිනාටද රාග වන්දන අනාත්මයි රාග වන්දන නිරෝධ වෙන්න. අනතු තමන් ධම්ම කළා තමතාව දීර්ණේ යෝකයි ලෝකේ කරන ආශීර්වාදය මොකද්ද? තමන් කරගන්න යහපත මොකද්ද? බලාපොරොත්තු මොකද්ද? රාග වන්දන අනාත්මයි රාග වන්දන නිරෝධ වෙන්න. දේශ බන්ධන අනාතයි ද්වේෂ බන්ධන නිරෝධ වෙන්න. මෝහ බන්ධන අනාතයි මෝහ බන්ධන නිරෝධ වෙන්න. දැන් අපි කියන්නේ මොකක්ද? අනාතයි ලෝකෙ නෙවෙයි අපි බීනා කොහෙද? නිබ්බාන. මේ බැඳීමේ නික්මීමක් ඇද්ද? බාහනේ නික්මිනවට කියනවා නිබ්බාන. බාහන කියන්නේ බැඳිලා ඉන්න. අනියම් බාහන හැදෙන්න බෑනේ. එක ගුණේ තියලා ගොම්බානා කරියේ විකුණා. ගොනාගේ කරේ ලඟුවට ඇඳලා ගොම්බානා කියනවා. නෑ ගොනා. බාන හදනන් තව එකක් කෑනවා. ඒ වගේ අපි ඇහැට රූපය ඇඳනවා, කනට ශබ්දය ඇඳනවා, දිවට රසය ඇඳනවා, නාසයට ගන්ධය ඇඳනවා, කයට පොට්ටබ්බය ඇඳනවා, මනස ධර්මය ඇඳනවා. මොනවද? ඇහැට නෑන තමයි චන්දරාගය. ගොනු දෙන්නේ කින්න. බඳින්න වන්නක් නැහැ ගොඹානක් තියෙනවා. ගොනු දෙන්නම හිතතරක් නැහැ. බඳින්න වන්නක් තුනේ නැහැ ගොඹාලා හදන්න බෑ. ඉතින් ඇහැටි කරන්නත් බෑ. රූපයටි කරන්නත් බෑ. කන නැති කරන්නත් බෑ. ශබ්ද නැති කරන්නත් බෑ. දිව නැති කරන්නත් බෑ. රස නැති කරන්නත් බෑ. නාසය නැති කරන්නත් බෑ. ගන්ධ නැති කරන්නත් බෑ. කය නැති කරන්නත් බෑ. පොට්ටබ්බ නැති කරන්නත් බෑ. මන නැති කරගන්නත් බෑ. ධර්ම නැති කරගන්නත් බෑ. ඒවා හේතුඵල. කරනලද අවිද්‍යාව සහගත මෙලෙලේ හේතුවෙන් ඇවිත් ප්‍රතිඵල ටික තමයි ඇයි රූපයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි ඇයි පොට්ටබ්බයි මනයි ධර්මයි කියන්නේ. අවිද්‍යාව සහගත මෙලෙලේ ප්‍රතිඵලයක් වශයෙන් හටගත්ත ලෝකෙ කිව්වෝ ඉතින්. සාතරාගේ යන්නේ ඇහැන් වලින් වැදගත්. ඔය දෙන්න ඉන්න 6 දෙනා වැදගත්ට පස්සේ බාහන් 6ක් හැදිලා මම වගේ ලෝකෙ කියලා හැදිලා. ඔන්න ලෝකෙ මම මාළු. කිව්වෝ ඉතින්. යම් තැනක මම ඇද්ද යම් තැනක මගේ කියන දෘෂ්ටියක්ද යම් තැනක ලෝකයේ කියන බැඳුමක් ඇද්ද ඔය ටික තමයි ඔය බාහන් 6 දිනේ. ඔය බාහන් 6 ඥාතාවට නික්මිලා ගියා. බාහන් 6 නික්මනට පස්සේ එතන පටන් නිබාහයි. බාහන් නික්මුත්. ඉතින් ඇහැ තියෙන එක කන රූපේ තියෙනකම් අවදායි මැලේ යන දවස් වෙනකම් ඕක අහකින්න වෙනවා.
බාහරි කරන්න බැයිදර ඈහකු. චන්ද්‍රාගය හැමදේ ඈනහ කරගන්න පුළුවන් නම් බාන්නේ නික්ෙන්න පුළුවන්. ඇහැ තියෙන රූප දිනවා බාන්නේ නික්. ප්‍රඥා ඇහැ රූපෙන් සාහත ගන්න යම් චන්ද්‍රාගයක් ඇද්ද? අන්නික අවිද්‍යාවන් පහත ගන්න වදනගෙන. ඊවේ ආදීනව දැකලා ගන්න. ඒකෙන් අතරීමේ අදහසකින් අතරිනලි මිදියා ඉල්ලන්නා වූ බාන්නේ නික්ෙන චන්ද්‍රාගින් නිමී ආශාන්ති දැනගෙන මේ ආකාරයෙන් සීකරන කොට ගත්තාම මේක කියන ආර්යචායික මාර්ගයන් ලැබෙන්නේ නේද? ඔන්නේ ටික කරනකොට මොකද වෙන්නේ? චන්ද්‍රාගය නැති භාගයෙන් අර ඈන කැපිලා. ඈන කැපුණාම බාහන ඉවරයි. නිදාස් වෙච්ච ඇහැක දිවනාද ශරීරයයි මම කියන වෙන සම්වදින් කියනවා. අනත් එක්ක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ලෝකයේ කියලා පැත්තක කියනවා. ඔයතර තිබුණා චන්ද්‍රාගය නැති බාහන ඉවරෙච්ච නිසා ආරියත් ඒවත් වෙලා නිබ්බාන වෙනවා. එහෙනම් අපිට හොරන්න තියෙන එකයි ඉදිරි ටික සිද්ධ වෙනකන් ඉන්නෝ. බණී නික්ලාද වාසි. අපිට බලන්න තියෙන හැටි කොළයි ඉවරයි. හැබැයි ඇහැ තියෙන රූප කියනවා, කන තියෙන ශබ්ද ඇහෙනවා, දිව තියෙන රස දැනෙනවා, නාසය තියෙන ගන්ධය දැනෙනවා, කය තියෙන ආපහස දැනෙනවා, මන තියෙනවා, අරමුණු වෙනවා දැනෙනවා. ඔය තියාවර බණක් නැතිනම් නිබ්බාන වෙලා ඉනවා. කවදායි විශ්ලම් පාන. හරකට යමක් ඇත්නම් වර්ණාමෙත් වත් වෙන්දෙන නිසා ඒකාන්ති තියෙන නිසා බාහින් නික්මලා ඉන්න කෙනාට අන්නේ කෙලවරේට දාසින් ඉහාට යලි බාහිරට අයිතිය බාහිරෙන් එකතු කරපු ඇයි රූපයි කාය ශබ්දයි නාසයයි ගන්ධයි දියවරයි කාය පුත්තබේ වෙනයි අලුමෙන යාමක් ඇද්ද ඔන්න ඔය හේතුඵලය හදන්න හේතුව විරලාගේ විච නිසා ඵලය ඉවර අනිත් ඵලයේ ප්‍රණාමයේ පස්සේ ඇවිල්ලා යන්නසර මතුවට ඒ පරිජාති හර ගන්න නැති නිසා ඔහුට ඒකාන්තයේ මතු යටි නිරෝධයි. කියන යටි ටිකේ ඊළඟ කලින් ඉන්නයි තියෙන්නේ. එන්න ආයත තුනහතේ පින්නවා පාංගරන් ඒවයා පරිදිනකම බලා ඉන්නවා සමහරවල් කියන්න ඕක. අපි කරලා තියෙන එකයි බාහින් නික්මින එක විතරයි ධර්මචර්යාවකදී අපිට ගන්න දින ආර්ය සාංග මාර්ගයෙන් අපිට කරන්නේ. මෙන්න මේ එකකට තවස අපි දකිනවා. එහා කියනවා තමයි. හැන්නකා විදේනකා වැල්ස් එකක් තියෙන්නේ. රූප වේනවා තමයි. ඇහැ තියෙනකන් රූප තියෙනකන් ආලෝකය සමග එකතු වෙලා ඒ ආදී වලින් අවශ්‍ය ප්‍රාතිපදික තියෙනකන් රූප වෙන්නේ. ඒකට මොනවා කරන්නේ? හැබැයි හරකට යම නිසා ඒ විද්‍යමාන ඵලයේ විපර්ණාමයේ පත්‍රා වැසි මුරුමක වෙන්දි හලකට දේවල් වල ස්වභාවය ඒක නිසා අවධානිය විපර්ණාමයේ පත්‍රා වෙන නිසා කියලා. ගොඩනගන සිවිච්ච චන්දරාගේ ආකෙච්ච නිසා වාණි නිපිලා හිරුණා මින් මතුවට දෙවෙනි ඇහැ කඩන්නේ නැහැ. මතු ඇහැක් හදන්නේ මතු රූපේට සම්බන්ධයක් දොරන්නේ මතු කනක් හදන්නේ නැත්නම් මතු ශබ්දාතකදී සම්බන්ධයක් ඉවරයි මතු නාසයක් හදන්නේ නැත්නම් ගාලියටකින් සම්බන්ධයක් ඉවරයි මතු දිවක් හදන්නේ නැත්නම් රසයත් එක්ක සම්බන්ධයක් ඉවරයි මතු අයක් හදන්නේ නැත්නම් පොට්ටබ්බිය එකකින් සම්බන්ධයක් ඉවරයි මතු මනක් හදන්නේ නැත්නම් ධර්මයේදී සම්බන්ධයක් ඉවරයි ලෝකෙත් එක්ක තියෙන සියලු සම්බන්ධ කෙලවර ලෝකත් එක්ක සම්බන්ධය අඳුගක් වෙන විදිහ හිටියද අසහනයපත් වෙවි හිටියද ඒ සියලු දුක යාග සද්ධාරම ඉවරයි සාදාතව දුක නිදහස් කියනවා එයින් පස්සේ අනාරියනෝරගේ ගුණවා බෑවෙන් පස්සේ මෙන්න මේක තමයි බුදුදහමේ බාපෘත් වෙන හරය මේ පිටස්සල මොන જાතියේ දාම්පාර ඉල්ලාද අසහන්නේ මිදෙන්න පුළුවන් කමක් නැහැ අඟුරු උසුතන් ළඟ හොයලා යන්න ඕනේ පැවැත්මේ දැනස් මොහොතකින් දැන් මුල පුල්ගිලේ වෙනවා අනිත් පැත්ත. හැමේ යපාර්ථයේ දැක්කනම් පැවැත්ම අමුරු දුකන දරුවා වගේ පැවැත්ම අනිත්‍ය දුකයි අනත්තයි. කවදාවත් ඒකට වෙස් කරන්න පුළුවන් එකක් නෙවෙයි පැවැත්ම කියන්නේ. පැවැත්ම යම්තරක නැද්ද? දුකට පිටියේ හිත ඉවර නිසා ආදාතම දුකේ නිදහස. මෙන්න මේක තමයි. බුදුදහමේ බලාපොරොත්තු වෙන්න ඕනේ යථාර්ථය. ඒක ලබා ගන්න මොකද කරන්න ඕනේ? එවැත් මේ ආදීනව බලන්න. ඒ යන්ත්‍රාරිය නිදහස් වෙලා හිටන් කෙලවර කිරීමේ විහානි සංසේ බලන්න. ඔය දෙක තේරුම් ගත්තට පස්සේ අපි දැන් විග්‍රහ කරලා පාරමත් හදානවා විග්‍රහ කරලා යනවා. දැන් ඒක ධර්මයේ සාරාංශය කියනහම මොකද්ද වෙන්නේ? කාම බන්ධන අනාතයි, කාම බන්ධන නිරෝධ වෙත්වා. නිබ්බාන නාතයි, නිබ්බාන වෙත්වා. ඕන කර්මස්ථානේ එහෙමත් ගත්තේ. එතකොට සාගවන්ද අනාතයි
රාග බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා. එහෙම ගන්න පුළුවන්. ද්වේෂ බන්ධන අනාතයි ද්වේෂ බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා. මොහ බන්ධන අනාතයි මොහ බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා. අන්න කර්මතාය පුරනවා. එහෙනම් රාග බන්ධන අනාතයි රාග බන්ධන අනාතයි රාග බන්ධන නිරෝධ වේත්වා ද්වේෂ බන්ධන අනාතයි ද්වේෂ බන්ධන නිරෝධ වේත්වා මොහ බන්ධන අනාතයි මොහ බන්ධන නිරෝධ වේත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා. මේකේ කහකට ධර්මයේ ආරාංශේ වරණවලා ප්‍රමාණයෙන් එහා මෙහා ඉන්න පුළුවන් අදහස වෙනස් වෙන්නේ නැතුව කැරිකල ගතන අරවත්තනේ ඔකයි. මේ රාග බන්ධන අනාතයි රාග බන්ධන නිරෝධ වේත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා එහෙම ගත්තේ. ඒකේ අදහස. දේශ බන්ධන අනාතයි දේශ බන්ධන නිරෝධ වේත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා. එහෙම ගන්න. මොහ බන්ධන අනාතයි මොහ බන්ධන නිරෝධ වේත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා කියලා මේ වට තුන වාක්‍යයක් තුන කොහොමදත්තේ. රාග බන්ධන අනාතයි රාග බන්ධන නිරෝධ වේත්වා දේශ බන්ධන අනාතයි දේශ බන්ධන නිරෝධ වේත්වා මොහ බන්ධන අනාතයි මොහ බන්ධන නිරෝධ වේත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා නිබ්බාන නාතයි නිබ්බාන වේත්වා. එහෙමත් ගන්න. දැන් ඉතින් මගෙන් කොලේක ලියනකේ හතර ගන්න ඕනේ නැහැ උලත් වේක පිට දෙන්න ඕනේ නැහැ මම. කල්යාණ මිත්‍ර සම්පත්තිය සාධර්ම ශ්‍රවණය හම්බ වුණා. මොණි මෙනෙහි කළා තිරුම එකක් තමයි ධර්මාදාය ප්‍රතිපත්තියෙන් කියලා නාගකල අවුල කරගත්තා. ඔතෙන්දී ලැබෙනවා ධම්ම අවබෝධයට ඒක ආමහ බලනවා සෝවන්. සෝවන් ඵලයට වදීම ඔය ධම්ම අවබෝධයෙන් කරලා ඉවරයි ලැබුණා. ඊට පස්සේ තියෙන්නේ ආමරාග මස්තිකරේ කෙවර වෙනකන් අකුරාගම් විනාඩාමික බල දෙකෙනකන් ඔය කර්මස්ථානේ වලගෙන යනකොට එකින් එකට ආරාධ දෙලා නිදහසේ කියලා නිදහස් මානසිකාරයෙන් ප්‍රඥා පහළ වෙලා නම්බු දීකන රෝණි අවිහපේරවත් අල්ලාහගේ ඔක්කොමසා ආයෙත් තවවරක් අහන්න ඕනේ සාමාන්‍ය විසඳන්න දෙකුත් නැහැ ඔය ටික තේරුම් ගත්තාම අවිහපේරවත් දෙයක් කෙරලෝක ගැලවලා කරනකම් ඔය අහකට වන්දිකට ඇති ඔය කර්මස්ථානේ ඇති ඒ විනයනේ විකෘති ඔය පල්ලා ගත්තොත් ඔය පොරාත් නැහැ දෙන්න ගොඩාක් කියලා ඔක්කොම හැරේ බලන් ඉන්න එකක්වත් අහු වෙන්නේ නැහැ දෙක විතර. ඒ එකක් අල්ලගෙන හරියට ගත්තා නම් දෙවියන්ගේ පතකහගෙන ගිලත් නැහැ. ගොඩාක් ආනිසත් ගොඩාක් අත් දෙකෙන් බැලුවොත් එහෙම වෙයි. ඒකල ළඟදී හරත් අහු වෙන්නේ නැහැ ඔක්කොම ඉතලා අවිල්ල අත් දෙක සුරට ඉරුයි. ඒක ගොඩාක් හොයන්න එපා. නිවන් දකින්න ගොඩාක් හිතන්න යන්නත් එපා. ඔය බුද්ධිය කොහොමද පොඩ්ඩක් කතාරලා මුලයහපත් මැදයහපත් පාඩයහපත් අතසහට යන්නේ සකේ සර්වාකාරයෙන් පරිපූර්ණ බුද්ධ දේශන. බුද්ධ දේශනා කියන්නේ යමකට අරුව වෙනකොට නිවනින් දෙලවට යනවා නම් එහෙම ක්‍රමයක් නම් ඒක බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ රීමුකේ දේශනා කරපෙකම අන්නේ හොයන ගියවට බුද්ධ දේශනාව වෙන්නේ නැහැ. බුද්ධ දේශනාව ආකාරය කොහොමද? යාත්‍රාවක් අරුව කරනකොට රාගක්ෂේ වෙන බව, ඒසක්ෂේ වෙන බව, මොහක්ෂේ වෙන බව වේදනා අන්නේවා බුද්ධ දේශනා කරලා තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් ඒ ටික අනුගමනය කරනකොට අපිට තේරෙනවා. මේක මේ අනුගමනය කරන රාගක්ෂේ වෙන බව, දේසක්ෂේ වෙන බව, මොහක්ෂේ වෙන බව මනසේ වේනවා කියන. ඒසක කොහොමද බුද්ධ දේශනා කියතර කරා මිස අතෙල්ලිට කෙනෙක් අත වෙන දේශනා බුද්ධ දේශනාව නෙවෙයි. ඔක තෝරා ගන්න. බුද්ධ දේශනාව කියන්නේ එහෙමයි. අහවල් පොතේ ත්‍රිගුණි ඔයපතේ ත්‍රිගුණි ඉතින් ඒකටයි සම්මත කරගත්ත ප්‍රේ තිබුණේ වෙන්නේ එකක්ද? එහෙම බුද්ධ දේශනාව හොයන්න බෑ. සාමාන්‍ය මොනින් තෝරගන්න බෑ බුද්ධ දේශනාව කොහොමද හොයන්නේ කියලා. උදාහරණයක් දේශනා කරනවා. තමන් මොනින් විමසලා බලන්න. ඒ කිව්ව මාර්ගය අනුකූල රාගාසේ, දේශක්ෂේ, මොහක්ෂේ වෙන බව පේනවා. ඒ ක්‍රමයක් බව වැටෙනවා. මනාදීක වැටෙනවා නම් සැප නැත්නම් ඒකාන්තයෙන් ඒක බුද්ධ දේශනාව. ඒක තමයි මගේ දේශනාව කියන්නේ. කියලා බුදුන් වහන්සේ දේශනා කළේ කොහොමද? ඒක තනින් තෝරගන්න බෑ බුද්ධ දේශනාව. ඒකේ කර්මස්ථානේ අමුතු වෙන්න දෙයක් නැහැ. ගුරුවරයන් ගෝලයා දෙන අපමණක් ඒක නෙමෙයි. ඕක සම්පූර්ණම තේරුම් ගන්න ධර්මය ආවුවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා. ඒකවල කිලෝවිසෝ මානසිකාරයෙන් ආත්මයල් නෝනින් තේරුම් ගත්තා. දැන් තියෙන ධර්ම ප්‍රතිපත්තිය ගැන පූර්ණ කරන්නේ. ඒක තමයි අනේ වරන්. ආරත් ගැලපෙන කර්මස්ථාන. එක එක දවසින් දක්වන එක එකෙදී ධම්මදාරම අපි වෙන කර්මතා වාක්‍ය එනවා. ඔක්කොම වාක්‍ය කෙනෙක් කරන්න ඕනෙත් නෑ. ওই සත්‍ය වනව සමසේ ඉන්න පටන් ගන්නේ.
මාත ඉන්දින්ද ඇදීම් බැලීම් මෙන්න එක නිදහසේ ලකුණු මෙන්න මේ කර්මස්ථානයේ වදින අනාදී වැඩි වෙනවා. විනාශ බව තේරෙනවා. එහෙම තේරෙන නම් ඒ කර්මස්ථානේ ප්‍රදාන කරගෙන තමන්ගේ ප්‍රදාන කර්මස්ථානේ කරන්නයි. ඊට පස්සේ දින කර්මස්ථානේ ඊළඟට එහෙම කරකවනවා. මේක මට එකතර නැහැ මේක ගන්න ඕනේ ඒකට වඩා හොඳයි කියලා. එහෙමදී කර්මස්ථාන දින තරක් කොකෝ එක එකනා බලන්න ඕනේ. තමන්ට ගැලපෙන්නේ තමයි ඔයා තමයි හොයලා. එක එකනාගේ දහස අනුව එකේ වෙන කර්මස්ථානේ තව කෙනෙකුට වැඩි. තව කෙනෙකුට වැඩි එක තව කෙනෙකුට වැඩි. එනිසා ජීවිත කර්මස්ථාන වල වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ නම් ඉන්ද්‍රිය ආනත්ය කියලා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන හේතුව. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන. මෙන්න මේ ඉන්ද්‍රිය නානත්ය එක එක විදිහයි. දැන් කර්මස්ථාන එක එක්කනට විවිධාකාරයෙන් අමහරය හොඳට තේින සමහරය ඉතර වැටෙන්නේ වෙනිහිකින් හොඳට වැටෙනවා. මේ ආදි වෙන හේතු මොකද? ඔන්න ඔය කියන්නේ ඉන්ද්‍රිය නානත්වය. දැන් ඒක සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවයක් නිසා ආත් කරන්නත් සත්කන්ධ වලියක් නෙමෙයි. ඉතින් ඒ තුලින් අපි මේ මාර්ගය වඩා ගන්න. සද්ධාදී එළව විරාණහස් ලාන එක අවස්ථාවක විසුණුන් කියලා සද්ධා විමුක්ත ප්‍රඥා විමුක්ත ඉතින් යාරි වශයෙන් එකින් එක විග්‍රහවත් නම් විමුක්තිය කරා යන අයක තමයි. ඉතින් මේකේ කොහොමද ශ්‍රීතල කියලා විරාණහස්කින් අහනකොට සද්ධාව අනුගමනය කිරීමෙන් සද්ධාව තුලින් යන්න පුළුවන් කෙනාට සද්ධා විමුක්තිය ප්‍රදානයි. අඥාව තුළින් අනුගමනය කළා ඒ මාර්ගය අනුගමනය කළා ඒකෙන් යන අවබෝධ කරගන්නවා කියලා ඒක ප්‍රදාන. ඒ මිසක් ඕකේ ප්‍රාණ කරන එක. රෝගත් ඒවා. ඒක උදාහරණ දේශනා කරා. දැන් මේකෙන් ඇදී හොඳ එක මේකයි මේක බලය කියලා හැම වෙලේ කරන්න බෑ. එක එකනාගේ වෙනාව ගතියක් අනු ඥාසාති අනු ඒක එක ක්‍රමයේ තුලින් තම තමන්ට විමුක්ති මාර්ගයක් ලැබෙනවා. ඒ මාර්ගයේ ඔය ක්‍රමයේ තේරුම් අරගන්න ඕන ඒක තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. එයා තමයි එක එක විදිහේ කර්මස්ථාන එක එක දවස්වල දෙන්නේ ඒ අදහස් තියන අය වැඩිපුර ගැලපෙන එක හම්බුනහම ඒ යටි ගහපතා. ඒක කර්මස්ථානේ කාටවත් අයහපත් නැහැ. ආත්මේ මාත්‍රයේදී වැඩිනවා. අපි මේ වැඩි එකක් හම්බුනහම ඒ තුලින් සමග වෙලි ලාන කර්මස්ථානේ වෙන්නේ කරගන්න. එනිසා එක එක දවස් දෙන කර්මස්ථාන එක එක විදිහයි. කර්මස්ථාන 3000 ගාන ඉදිරිය එනවා ඉන්න එක ධර්ම ආභෝධ වල ඉහළියට දේශකයන් වහන්සේලා දිනවා. ඉතින් ආදාම වැටෙන හැටියට සැලප්පේක තමන් ගන්න. ඔය හරියට නේද? ඒකට කියන්නේ.